සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, අපේ ජීවිතවල යහපත උදෙසා පවතින උතුම් දහම් අවවාදයක් මේ සුපිම්බර අරුණෝදේම ශ්‍රවණය කරන්නටයි අද දවසේත් මේ සූදානම. පින්වතුනේ, කෙනෙක් ඔබෙන් ඇහුවොත් දියුණුවේ රහස මොකක්ද කියලා, ඔබ මොකක්ද දෙන උත්තරේ? දියුණුවීම පිණිස පවතින රහස මොකක්ද? ජීවිතයක් දියුණුවෙන්ට හේතු වෙන ඒ බලය මොකක්ද? මොන ප්‍රශ්නේ ආවත් කඩාන වැටී සිටීම. ජීවිතයක් දියුණුවෙන්ට බලපාන ප්‍රධාන දෙයක් උත්ථාන වීරිය. මොන ප්‍රශ්නේ ආවත් කඩා වැටෙන්නේ නැතිකම. ලෞකික ජීවිතේ දියුණු වෙන්නත්, ධර්මයේ තුල ලෝකෝත්තර වශයෙන් ජීවිතේ දියුණු වෙන්නත් දියුණුව පිණිස පවතින රහස වුණෝක වැටෙන්නේ. තමන්ගේ දුර්වලතා නිසාම තමන්ට ජීවිතේ ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි වැටෙන්නේ. අනුන්ගේ බලපෑම් නිසා ජීවිතේට ප්‍රශ්න එන්න පුළුවන්. වැටෙන්නේ. නොවැටි නැගී සිටිනවා. ආන්නෝක තමයි දියුණුවේ රහස. ඒ නිසා පින්වතුන්ලා හිතක් ඇති කරගන්න අදහසක්. මම නම් මගේ ජීවිතේට එන කිසිම බාධාවක් ඉස්සරහා වැටෙන්නේ. කොයිතරම් බාධා කරදර ඇවිල්ලා මට අපහසුතා ඇති වුණත් මං යලි යලිත් නැගිටිනවා කියන අදහස. නැගී සිටිනවා කියන හිත පින්වතුනේ ජීවිතේ හැමදාටම සම්බන්ධ කරගන්න. ඒක අපේ ජීවිතේ සුන්දර වීම පිණිස, දියුණු වීම පිණිස, අපේ ජීවිතේ ජය ගැනීම පිණිස අපිට ඒකාන්ත වශයෙන්ම උපකාර වෙනවා. නැගී සිටිනා වීරිය, උත්ථාන සම්පදාව. අද ධර්ම දේශනාව මූලිකව අපි කතා කරන්නේ ඒ ගැන. අද මේ දේශනාවේ දායකත්වයෙන් දරනු ලබන්නේ 2021 නොවැම්බර් මාසේ 7 වෙනිදා ඊයේ දවසේ පළමු ජන්මදිනයේ යෙදුණු පින්වත් සවිද්‍යා හසන්දි දිසානායක සිඟිති දුවට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින්, ආශිර්වාද ප්‍රාර්ථනා කරන අදහසින් ආදරණීය දෙමාපියන් විසිනුයි ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒ සිඟිති දුවට නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිසත්, දීර්ඝායුෂ සම්පන්නිය ලැබීම පිණිසත්, කල්යාණ මිත්‍ර ඇසුර ලැබී ජීවිතයේ සම්පූර්ණයෙන්ම යහපතට යොමු වීම පිණිසත් මේ ගෞතම සාසනය තුල ධර්මාවබෝධ කිරීම පිණිසත් මේ සියලු පින් හේතු වේවා කියන අදහසින් අද දෙමෝපියන් විසින් මේ ධර්ම දානේ සිද්ධ කරන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නැගී සිටිනා වීරිය ගැන ධම්මපදයේ අප්පමාද වර්ගයේ 4 වෙනි ගාථා රත්නයේදී අපිට ලස්සන ගාථාවක් වදාලා.
අපි හැමදිනාගේ ජීවිතවලට ගලපාගත යුතුම අර්ථයක්. අපි මුලින්ම පිංගුතුනේ මේ ගාථා රත්නේ සජ්ජායනා කරමු. පිංගුතුල්ලාටත් තෙරේ දර්ශනය වේවි. පිංගුතුල්ලාත් මාත් සමගම මේ ගාථාව සජ්ජායනා කරන්න. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්මජීවිනෝ අපමත්තස්ස යසෝභිවඩ්ඩති නැගී සිටිනා වීරියෙන් යුතු ඉතා හොඳ සිහිනුවනකින් යුතු පිරිසිදුව කරනා දෙයින් යුතු සොයා බලනා නුවනකින් යුතු මනා සංවර සීලයෙන් යුතු ධාර්මික ජීවිතයකින් යුතු පමාවෙන් තොර දිවි ගෙවන්නා වේයලොව කිතු ගොස ලබන්නා. මනුසෙකුගේ ජීවිතේ මේ ලෝකයේ තුල කීර්ති ගෝසා නැගී නැගී ඒ මනුස්සයා ගැන කිතු ගොස පැතිරී යනවාද? ඒ පැතිර යන්න හේතු වෙන්නේ ඒ මනුස්සයා ගාව තියෙන බොහොම වටිනා ගුණ ටිකක්. ඒ මොනවද? උට්ඨානවතෝ. ඔහු කිසිම ප්‍රශ්නයක් ඉස්සරහා කඩාගෙන වැටෙන්නේ නැගී සිටිනවා. සතිමතෝ. හොඳ සිහියෙන් කටයුතු කරනවා. සිහි නුවණින් විමසලා බලලා ජීවිතය සම්බන්ධයෙන් හොඳට බලලා ලෝකයේ සම්බන්ධයෙන් බලලා තීරණ ගන්නවා. එක පාර අසිහියෙන් උමතු මිනිසෙක් වගේ තීරණ වලට එන්නේ. හොඳට විමසලා තීරණ ගන්නවා. ඒකට තමයි කිව්වේ සතිමත. සිහිය. සිහියෙන් යුක්තව ජීවිතේ ගත කරනවා නම් මොන අභියෝගය ආවත් වැටෙන්නේ නැහැ. එයාට තේරෙනවා වැටුණා කියලා ජීවිතේට කිසිම යහපතක් වෙන්නේ නැහැ. අපේ ජීවිතවලට අභියෝග එනකොට අපේ ජීවිතවලට කම්කටොළු එනකොට අපි හිතමු අපි හූල්ලගෙන ඇදගෙන වැටුණා කියලා. කිසි යහපතක් වෙන්නේ නැහැ. අපිට යහපතක් වෙන්නේ දශමයක් හරි නැගිටිනවා නම්. නැගිටින එකෙන්ම යහපත. එහෙනම් හොඳ සිහියෙන් ජීවත් වෙන කෙනෙක්. සුචි කම්මස්ස තමන්ගේ ජීවිතේ ගත කරන්නේ පිරිසිදු විදිහට. සුචි කම්ම කියලා කිව්වේ පිරිසිදු වැඩ. වැඩ පිරිසිදුයි. තමන්ගේ කායික ක්‍රියාවෙන් හොරබොරු නෑ. පිරිසිදුයි. වචන වලින් හොරබොරු නෑ. පිරිසිදුයි. හිතුවිලි වලින් හොරබොරු නෑ. පිරිසිදුයි. අන්න සුචි කම්ම. නිසම්මකාරිනෝ. පිරිසිදු ජීවිතයක් ගත කරන ඒ මනුස්සයා නුවණින් සලකලා වැඩ කරනවා. නිසම්මකාරී. සංයතස්සච තමන්ව හොද්දට දමනය කරගන්නවා. තමන්ව තමාටම පාලනය කරගන්න පුළුවන් බවට පත් කරගන්නවා. බාහිරින් එන යම් අභියෝගයකට තමන්ව පාලනය කරන්න දෙන්නේ. බාහිර පුද්ගලයෙකුට තමන්ව පාලනය කරන්න දෙන්නේ. තමන් තමාව පාලනය කරගන්නවා. දැන් බලන්න මේ ලෝකේ ගොඩාක් තියෙන පිංගුතුනේ බාහිර එක එක දේවල් වලින් මිනිස්සුන්ව පාලනය වෙනවා. බාහිර පුද්ගලයන් විසින් මිනිස්සුන්ව පාලනය කරනවා. තමන්ගේ කියලා පාලනයක්, තමන්ගේ කියලා දමනයක්, තමන්ගේ කියලා සංවරයක් හරි අතලොස්සකටයි තියෙන්නේ. ස්වයං සංවරයක් කියන එක ලේසි මිනිස්සෙක් තුළ හැදෙන්නේ නැහැ. ඒක හැදෙන මිනිස්සයා දිනු වෙනවා. ධම්ම ජීවිනෝ යම් කෙනෙක් ධර්මානුකූලව නම් ජීවත් වෙන්නේ. ඔන්න ඔහොම නම් ජීවිතය ගත කරන්නේ අප්පමත්තස්ස කල් දාන්නේ නැතුව. කල් දාන්නේ නැතුව නැගිටිනවා නම්. කල් දාන්නේ නැතුව හොඳ සිහියෙන් ඉන්නවා නම්. කල් දාන්නේ නැතුව තමන්ගේ ජීවිතේ පිරිසිදුව ගත කරනවා නම්. කල් දාන්නේ නැතුව නුවණින් සලකලා වැඩ කරනවා නම්. කල් දාන්නේ නැතුව තමන්ව দমনය කරගන්නවා නම් ධර්මානුකූල ජීවිතයක් උපදව ගන්නවා නම් ඒ බඳු තැනැත්තාගේ කිතු ගොස නැගෙන්නේය කීර්තිය නැගෙනවා. දැන් බලන්න පිංගුතුනේ මේ ලෝකේ අපි මාධ්‍ය වලින් ඊළඟට විශේෂ පොත්පත් වලින්
ජීවිතේ දිනපු මිනිස්සු ගැන කතා කරනවා අපි ඉගෙන ගන්නවා. මනෝ උපදේශකවරු ඒවා මූලික කරගෙන පොත් ලියනවා. ඊළඟට ඒවා මූලික කරගෙන දේශන පවත්වනවා. අසවල් රටේ අසවල් පුද්ගලයා මෙහෙමයි නැගිට්ටේ. ඒ මිනිස්සයා හිටියේ මෙතන. එතන ඉඳලා මේ මිනිස්සයා දශමෙන් නැගිට්ට බලන්නේ මේ මිනිස්සයා නැගිට්ට ලස්සන කියලා. තව මිනිස්සුගේ කතන්දරයක් කියනවා. ඒ කතන්දරයට තෝරගන්නේ පින්වතුනේ ජීවිතේ දිනපු මිනිහෙක්. ඒ ජීවිතේ දිනපු මිනිස්සයාගේ තමයි අවුරුදු 100 ගණන් ගිහිල්ලත් නම නොමෙකී තියෙන්නේ. ඒ කෙනා තමයි බබලන්නේ. මේ ලෝකේ කෝටි සංඛ්‍යාත මිනිස්සු අතරේ බබලන්නේ 14යි. අනිත් මිනිස්සු ජීවත් වෙනවා. කනවා බොනවා, මැරිලා යනවා. කතාවක් කරන්නේ. ඇයි හේතුව? ඒ මිනිස්සු ගාව විශේෂයක් නැහැ. ඒ මිනිස්සු ජීවිතේට එන අභියෝග ඉස්සරහා නැගී හිටියේ නෑ, වැටුණා. වැටිච්ච මිනිසයා එහෙම්ම වැටිලා ගියා. එහෙම්ම දුර්වලෙක් වෙලා ගියා. හැබැයි යම් මිනිස්සෙක් තමන්ගේ ජීවිතේට අභියෝගයක් කරදරයක් එනකොට ඒ ඉස්සරහා නැගිටිනවා නම් ශක්තිමත්ව ඒ මිනිසයා සම්බන්ධයෙන් කීර්ති ගෝසාව පැතිරී යනවා. නුවණින් සලකලා වැඩ කරනවා නම් කීර්ති ගෝසාව පැතිරී යනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දේශනා කළේ පින්වතුනි ඒ කාලේ කුම්භඝෝෂක කියලා තරුණෙක් දියුණු වෙච්චි හැටි මුල් කරගෙන. ওই කුම්භඝෝෂක කියන තරුණයා රජගහනුවර එක ගම්මානයක මේගොල්ලන්ට ගොඩාක් ධනෙ තිබුණා. සිටු පවුලක්. සිටු පවුලේ මේ කුම්භඝෝෂක තරුණයා ඉතා පුංචි කාලෙම මේ ගම්මානට ආව අහිවාතක කියලා රෝගයක්. ඒකේ හුළඟින් තමයි ඒක පැතිරී යන්නේ. හුළඟින් වෛරස් එකක් වගේ පැතිරලා යනවා. මේක වසංගතයක්. ඒ අහිවාතක ලෙඩේ හැදුනට පස්සේ දෙමව්පියෝ දෙන්න මේ දරු පැටියාව රැක ගන්න ඕන කියලා කල්පනා කළා. දරුවව හොඳට පරිස්සම් කරලා දරුවාට කියනවා මේ විදිහට ආරක්ෂා වෙලා පුතේ උඹ පැනලා ගිහිල්ලා බේරියන්. මේ ලෙඩේ අවසන් වුණා කියලා ආරංචි වුණොත් එදාට විතරක් යලි ගම්මානෙට වරේ. ඒ එනකොට අපි හිටියොත් එහෙමයි නැතොත් එහෙමයි. පුතේ අපේ වස්තුව අපි අසවල් තැන නිදන් කරලා තියෙනවා, හංගලා තියෙනවා. පුතාට ජීවිතේට කිසි කරදරයක් වෙන්නේ පුතාට ජීවත් වෙන්න පුළුවන්. මේ පුංචි දරුවට ඕක කිව්වා. කියලා පිටත් කරලා යවුවා. අහිවාතක ලෙඩෙන් අම්මයි තාත්තයි මිය ගියා. පවුලේ හැමෝම වගේ මිය ගියා. සිටු මන්දිරේ විතරක් ඉතුරු වුණා. කාලයකට පස්සේ අහිවාතක ලෙඩේ අවසන් වෙනවා. එතකොට මේ පුංචි දරුවා තරුණයාට ආරංචි වුණා දැන් අහිවාතක ලෙඩේ අවසන්. මෙයා එනවා ගම්මානෙට. ඒ එනකොට කවුරුත් දන්න කියන කෙනෙක් නෑ, ඔක්කොමලා මැරිලා ගිහලා. ඔහු හීන්සීරුවේ ගියා සිටු මන්දිරයට. සිටු මන්දිරයට එනකොට සිටු මන්දිරේ පාළු වෙලා. දන්න කියන කවුරුත් නෑ, සේවකකාරකාදීන් කවුරුත් නෑ. මෙයා ගිහිල්ලා තමන්ගේ දෙමව්පියෝ නිධානයේ තැන්පත් කරපු තැන පිරික්සලා බැලුවා. තාම ආරක්ෂිතව නිධානයේ තියෙනවා. දැන් මේ තරුණයා කල්පනා කළා මම එකපාර මේ නිධානයේ ගොඩ අරගෙන මේ සිටු මන්දිරේ අලුත් එඩියා කරලා පටන් ගන්න ගියොත් මම බාහිරින් ආපු හොරෙක් කියලා මට නැති ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන්. බලන්න නුවණින් සලකපු හැටි. කලබල මිනිස්සෙක් නම් ධනෙට ලෝභ මිනිස්සෙක් නම් එකපාර අර ධනෙ ගොඩ ගන්න ගිහිල්ලා මිනිසුන්ගෙන් ගුටිත් කාලා නැති ප්‍රශ්නයක් හැදෙනවා. නුවණින් සැලකුවා. නුවණින් සලකලා සාමාන්‍ය වීදියක ජීවත් වෙන මිනිස්සෙක් වගේ ජීවිතේ පටන් ගත්තා. වීදියේ මිනිසුන්ව ඇහැරවන වැඩේ, උදේ කටයුතු වලට ඇහැරවන වැඩේ මේ තරුණයා විසින්ම බාරගත්තා. මේ තරුණයාගේ කටහඬ හරි සද්දයි. ගිගුම් නාද දෙනවා. උදේම මොහු කතා කරන හඬ රජගහනුවර බිම්බිසාර මහරජුරවන්ට අහන්න ලැබුණා. රජුරුව හඬේ සොරේම දැනගත්තා මේ නම් මේ සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි.
බොහොම ධනවතෙක්ගේ හඬක් නේ. ධනයක උරුමකාරයෙක්ගේ හඬක්. රජුරෝ ඊට පස්සේ කැඳවලා මේ කුම්භඝෝෂක තරුණයාගෙන් කරුණු කාරණා විමසනවා. එතකොට ඔහු රජ ඉදිරියේ කිව්වා මේන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වුණේ. අපේ ජීවිතවලට මේ අභියෝගේ මේ කරදර එනකොට අපි මේ විදිහට මගේ දෙමව්පියෝ කියපු නිසා දෙමව්පියන්ගේ වචනයට කටයුතු කරලා මං ආරක්ෂා වුණා. ඒ ආරක්ෂා වෙලා මං යලි පැමිණෙනකොට සිටු මන්දිරේ ධනය තියෙනවා දැක්කා. හැබැයි මං එකපාර ධනයට අත ගහන්න ගියේ නේ. මං නුවණින් සලකලා කටයුතු කළා. රජුරෝ මේ කතාවට හරි සතුටු වුණා. සතුටු වෙලා මේ තරුණයාට රාජ්‍යයේ හොඳ රැකියාවක් ලබා දීලා යලි සිටු තනතුරේ පිහිටෙව්වා. එතකොට කුම්භඝෝෂක තරුණයා ගැන කතාව ඒ කාලේ රජගහ නුවරම පැතිරලා ගිහින් තියෙනවා. මේ තරුණයා පුදුම දක්ෂයෙක්නේ. නුවණින් සලකලා ජීවිතේ ගත කරපු හැටි පුදුමයිනේ. සිටු මන්දිරයට එනකොට ධනය දැක ලෝභකම් කරන්නේ නැතුව ඒ ධනයට උරුමකාරයා බව Tamanට හෙලි කරන්න අවස්ථාව වෙනකන් නිහඬව හිටපු හැටි පුදුමයිනේ. දැන් මෙහෙම කතාව ගියා. ආන් ඒ වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ වදාළේ මහණෙනි යම් කෙනෙක් ගාව තියෙනවා නම් උත්තානවතෝ නැගී සිටිනා වීරිය සතිමතෝ සිහියෙන් කටයුතු කිරීම සංයතස්සච පිරිසිදු ජීවිතේ අපිරිසිදු නැති නොකිලිටි ජීවිතේ කෙනෙක් ගාව තියෙනවා නම් ධම්ම ජීවිනෝ එයා ධර්මානුකූල ජීවිතයක් උපදවා ගන්න කෙනෙක් නම් නිසම්ම කාරිනෝ නුවණින් සලකලා නම් ජීවිතේ ගත කරන්නේ තමන්ගේ ජීවිතේ සංවර කර ගැනීම පිණිස දමනය කර ගැනීම පිණිස අප්‍රමත්තස්ස අප්‍රමාදී නම් වැඩ කල් දාන්න නැත්තම් ඒ බඳු තැනැත්තාගේ යසෝභි වඩ්ඩති යසස වැඩෙන්නේය. එයාගේ යසස වැඩෙනවා කියන එක නවතින්නේ. ඒක තමයි දියුණුවේ රහස. නැගී සිටිනා වීරිය. මේ නැගී සිටිනා වීරිය කියන එක පින්වතුනේ ජීවිතේට හරි ප්‍රයෝජනයි. හේතුව අපේ ජීවිතවල අභියෝග කරදර ප්‍රශ්න එන විදිහ අපට තේරෙන්නේ. සමහර කෙනෙකුට එන්නේ කර්ම දෝෂ. සමහර කෙනෙකුට එනවා අමනුස්ස දෝෂ. සමහර කෙනෙකුට එනවා මිනිසයන්ගේ දෝෂ. දැන් මේ එකට ඉන්න මිනිස්සු ප්‍රශ්න හදනවනේ. ඊළඟට ජීවිතවලට එනවා පාරිසරික ප්‍රශ්න. ඔන්න ඉන්න ප්‍රදේශේ හදිසියේ නායයම් වෙනවා. ඉන්න ප්‍රදේශයේ ජල ගැලීම් වෙනවා. මිනිස්සු ලස්සනට ගෙයක් දොරක් හදාගෙන පිළිවෙලක් වෙන්න ලැහැත් වෙනකොට ඕන්න ජල ගැලීම් ඇවිල්ලා විනාශ වෙලා යනවා. මිනිස්සු අන්ත අසරණ වෙනවා. සමහරවිට කුඹුරු ගොවිතැන් කරලා ඒ කුඹුරු හොඳට සාරවත් වේගෙන ඉන කාලෙට ඔන්න වතුර කැවිලා යට වෙලා යනවා. කොහොම විනාශයි. එතකොට මිනිස්සුන්ට ප්‍රශ්න එන විදිහ අපිට එක විදිහක් කියලා කියන්න බෑ. එක එක ආකාරයෙන් ප්‍රශ්න එනවා. හැබැයි මොන ප්‍රශ්නේ ආවත් ඒ මනුස්සයා නොවැටි ඉන්නවනම් ආන එතන තමයි දිනන තැන. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ සහෝදරයෝ දෙන්නෙක් චූල පන්තක මහා පන්තක නමින් හිටියා. මම හිතන්නේ පින්වතුන්ලා මේක අහලා තියෙනවා. මහා පන්තක බුද්ධ ශාසනය පැවිදි වුණා. මහා පන්තක කියන වැඩිමහල් සහෝදරයා මහණ වුණාම චූල පන්තකටත් ආසාවක් උපන්න මහණ වෙන්න ඕන කියලා. තමන්ගේ සහෝදරයා ළඟ මහණ වුණා. ඒ මහණ වෙනකොටත් චූලපන්තක ස්වාමීන් වහන්සේ පැවිදි වෙනකොටත් මහා පන්තක ස්වාමීන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ නමක්. දැන් රහතන් වහන්සේ මේ චූලපන්තක කියන තමන්ගේ බාල සහෝදරයාට ධර්මය උගන්වන්නට ආරම්භ කිරීම පිණිස ගාථාවක් දුන්නා. මල්ලි මේන්න මේ ගාථාව හොඳට පාඩම් කරලා. ඒක මට පාඩමින් කියන්න. පද 4ක ගාථාව. මං ඊට පස්සේ ධර්මය උගන්වන්න පටන් ගන්නවා. දැන් මේ චූලපන්තක ස්වාමීන් වහන්සේ මේ ගාථාව පාඩම් කරන්න මහන්සි වෙනවා. මොකද්ද මේ ගාථාව? මෙන්න මේක තමයි ගාථාව.
පදුමං යථා කෝකන දං සුගන්ධං පාතෝසියා පුල්ල මවීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්තලික්ඛේ උදයේ පිපිසුවඳ හමන රතු පියුමක් වෙන්නේ සරත් කලට අහසේ දිලෙන හිරු මණ්ඩලක් වෙන්නේ සිල් සමාධි ගුණ නුවණින් හැම විට බබලන්නේ අන්න බලන් අංගීරස සමිඳුය වැඩ ඉන්නේ. ඕන්න ඔය බොහෝම මිහිරි ගාථාව. අපගේ මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ මහිමේ ඉස්මතු වෙන ගාථාව තමයි චූලපන්තක ස්වාමීන් වහන්සේට පාඩම් කරන්න දුන්නේ. නමුත් කර්ම දෝෂයක් නිසා මතක හිටින්නේ. පද 4ක් 4 මාසයක් මහන්සි වුණා මතක හිටින්නේ. කර්ම දෝෂ. පෙර ජීවිතේ පින්වතුනි ගොඩාක් ධර්මයේ මතක කෙනෙක්. කාශ්‍යප බුද්ධ කාලේ ගොඩාක් ධර්මයේ මතක කෙනෙක්. ධර්මයේ මතකකමින් උඩඟු වෙලා තියෙනවා. මට නොවේ මතක මේ ඈයන්ට මතකයක්වත් නැහැ නේ කියලා අනිත් භික්ෂුන් වහන්සේලාව හැල්ලු කරලා කතා කළා. ඒකේ විපාකේ මේ ජීවිතේ පද 4ක ගාතාවක් මතක තියාගන්න බෑ. හිතින් කොච්චර වැටෙන්නේ නැද්ද? අනිත් භික්ෂුන් වහන්සේලා කොච්චර විහිළු තහළු කරන්නේ නැද්ද? අයියෝ මේ චූල පන්තකට බෑනේ මේ පද 4ක් පාඩම් කරගන්න කොච්චර කියන්නේ නැද්ද? සහෝදරයන් වහන්සේගෙන් කොච්චර නින්දා අපහාස ලැබුවද? මල්ලි උඹට ඕකවත් බැරිද කියලා. අවසානයේ 4 මාසෙ ගත වුණාට පස්සේ මහා පන්තක ස්වාමීන් වහන්සේ චූලපන්තකට කියනවා චූලපන්තක මේක හරියන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා ඔය ගෙදර තියෙන කටයුත්තක් කරගෙන පන්සිල් රැකගෙන හිටපන්. මේ මහානකම නුඹට කරන්න බෑ කිව්වා. 4 පද ගාතාවක් පාඩම් කරන්න හැකියාවක් නැත්තම් මාස 4ක් මහන්සි වෙලා කොහොම මහානකමක් කරන්නද? කොහොම ධර්මයක් මතක තියාගන්නද? ඒ හින්දා ඉතින් ගෙදර යන්න ලැහැත්ති වෙන්න කිව්වා. දැන් චූලපන්තක ස්වාමීන් වහන්සේට දුකයි. ගෙදර යන්න ලැහැත්ති වෙන්න කියපු නිසා අඬ අඬා සැවැන්නුවර ජේතවනාරාමේ ගේට්ටුව ළඟට ගියා. එතනින් එහාට යන්න හිතෙන්නේ නැහැ. ඇඬෙනවා. එහෙම වාඩි වෙලා අඬන්න පටන් ගත්තා. ওই වෙලාවේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එතෙන්ට වඩිනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා චූලපන්තකගේ හිස අත ගෑවා. චූලපන්තක මං ඔයාට කමටහනක් දෙන්නම්. ඔයා මං කියන විදිහට කරන්න. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනකොට අර චූලපන්තක ස්වාමීන් වහන්සේට දක්ෂකමක් තිබ්බා. මෙච්චර කාලයක් වැටිච්ච එකෙන් නැගිටින්න. වැඩක් නෑ ඉතින් මං කොහොමත් මතක හිටින්නේ නැති මෝඩ තැනැත්තානේ කියන තැන හිටියේ නෑ. නැගිට්ටා. බුදුරජාණන් වහන්සේ යමක් උපාය විදිහට දේශනා කළාද ඒක ඒ විදිහටම කළා. මනසින් වැටිලා හිටියනම් ඒක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ චූලපන්තක ස්වාමීන් වහන්සේගේ අතට දෙනවා සුදු රෙදි කෑල්ලක්. ඊටාම පිරිසිදු රෙද්දක්. මේ රෙදි කෑල්ල අතේ තියාගෙන භාග්‍යතුන් වහන්සේ වදාළා චූලපන්තක හොඳ අවධානයෙන් හිත පිට අරමුණකට යන්න දෙන්නේ නැතුව හොඳ අවධානයෙන් මේ රෙදි කෑල්ල දිහාම බලාගෙන රෙදි කෑල්ල පිරිමදින්න. මං කිලුටු හරිනවා කියන අදහසින් පිරිමදින්න. රජෝ හරණං කියලා. ඕක තමයි ඔබට දෙන කමටහන කිව්වා.
ඉතින් චූලපන්තක ස්වාමීන් වහන්සේ මේක කළා. මේක කරන්නේ නැගී සිටින වීරියක් තියෙන නිසා. වීරිය නැති මිනිසයා නැගී සිටින වීරිය කියන එක නැති කෙනා එක අවස්ථාවක වැටුණා නම් මොකක් හරි එකකින් ඒ පුද්ගලයා වැටුණාම තමයි. ආයේ ඉතින් මට දියුණුවක් නැත්තේ මං විනාසයි කියලා එයා එතන සම්පූර්ණ එයාගේ ජීවිතේ කඩාවට්ට ගන්නවා. බලන්න චූලපන්තක ස්වාමීන් වහන්සේට කර්ම විපාකයකින් බලපෑම් කරද්දිත් වැටුන්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේ කමඨහන දෙනකොට ඒක ඒ විදිහටම කළා. භාග්‍යවතුන් වහන්සේ කමඨහන දුන්නේ පින්වතුනි පෙර ජීවිතයක ඈත අතීතයේ එකම එක තැනක තිබුණු යෝනිසෝ මනසිකාරයක් අල්ලලා. ඒ කාලේ රජුරුවෝ එක දවසක් වස්ත්‍රය මාරු කරනකොට වස්ත්‍රයේ තමන්ගේ දාඩිය කැතකුණු තැවරිලා තියෙනවා දැක්කා. පිරිසිදුවට තිබ්බ වස්ත්‍රය තමන්ගේ ශරීරයේ දවටාගෙන ඉඳීම නිසා කිලුටු වෙලා තියෙනවා දැක්කා. එතකොට රජුරුවන්ට හිතක් උපන්නා කියනවා එකම එක අවස්ථාවක්. මේ ශරීරයේ පිළිකුල් එකක් නේ. හොඳට තිබ්බ ඇඳුම ශරීරය නිසා කිලුටුනා කියලා. අන්නේ හිතවිල්ල බුදුරජාණන් වහන්සේ ඇල්ලුවේ. බුදුරජාණන් වහන්සේ කමඨහන දීපුවම කමඨහන 90 කටයුතු කරපු චූලපන්තක ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම බවට පත් වුණා. හැමෝගෙම ප්‍රතික්ෂේප වෙද්දී නැගී සිටිනා වීරියෙන් යුක්තව කටයුතු කරලා තමන්ගේ ජීවිතේ රකින්න දූපතක් තමන් විසින්ම හදාගත්තා චූලපන්තක ස්වාමීන් වහන්සේ. ඒක හොඳට තේරුම් ගන්න පින්වතුනි. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන දූපත තමන් විසින්ම හදාගත යුතුමයි. ඒ උදෙසා ධර්මයෙන් ලැබෙන්නේ අනුග්‍රහයක්. ධර්මයෙන් කියලා දෙන්නේ ඒ ආරක්ෂිත දූපත හදාගන්න පිළිවෙල. මේ විදිහට කටයුතු කරන්න කියලා. කටයුතු කළ යුත්තේ කවුද? තමා විසින්මයි. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. උට්ඨානේනප්පමාදේන සංයමේන දමේනච දීපංකෛරාත් මේධාවී යංගෝගෝ නාභිකීරති. නැගී සිටින වීරියෙන්ද කැපවෙන නොපමා ගුණෙන්ද සිල්ගුණ යුතු සංවරෙන්ද ඉඳුරන්ගේ දමනයෙන්ද යුතුවන නුවණැති සමනා තනයි නිවන් දූපත. කිසිදු කෙලෙස් සැඩ පහරට යට නොම වෙයි ඒ දූපත. නිවන කියන එක සාක්ෂාත් කරන මුනිවරයා ඒ නිවන කරා යන්නේ පින්වතුනි නැගී සිටිනා වීරිය නිසා. හිතක් දියුණු කරගෙන යනකොට කොච්චර බාධා එනවද? තමන්ගේම කෙලෙස් තමන්ට ප්‍රකට වෙලා එනකොට කොච්චර කලකිරීමක් හටගන්නවද? ඒ කෙලෙස් පාලනය කරගන්න බැරුව කෙලෙස් වලින් බැට කනකොට කොච්චර අපහසුතා එනවද? නැගී සිටිනා වීරියක් නැත්තම් මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා වටින්නේ නැගී සිටින වීරිය. බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා උට්ඨානේන නැගී සිටින වීරියෙන් යුක්ත වෙන්න. අප්පමාදේන කල් දාන්නේ නැතුව ධර්මයේ හැසිරෙන්න. සංයමේන තමන්ව හොඳට සංවර කරගන්නට. දමේනච තමන්ව දමනය කරගන්නට. ඒ බඳු කෙනාට දීපංකෛරාත මේධාවී. ඒ නුවණැත්තාට නිවන කියන දූපත හදාගන්න පුළුවන්. යං ඕඝෝ නාභී කීරති. මේ සාංසාරික ගමනේ තියෙන කෙලෙස් ඕග, කාම ඕග, දිට්ඨි ඕග, භව ඕග මේ ආදී මහා සැඩ පහරවල් වලට ඒ දූපතේ හිටියොත් යට නොවී ඉන්න පුළුවන්. නිර්වාණ දූපත. ඒක හදාගන්න තියෙන්නේ නැගී සිටින වීරියෙන් යුක්තව. ලෝකෝත්තරව ජීවිතයක් උපරිමයට දියුණු කිරීම තමයි පින්වතුනි
නිවන සාක්ෂාත් කිරීම කියලා කියන්නේ. ජීවිතේ සම්පූර්ණයෙන් දියුණු වුණා. ආයෙ කළ යුතු කිසිවක් නැහැ. ඒ උදෙසා තියෙන්නේ නැගී සිටිනා වීරිය නම් සාමාන්‍යයෙන් අපේ ජීවිතේ දියුණු කර ගන්නට අපිට නැගී සිටින වීරිය තිබ්බොත් අනිවාර්යෙන් පුළුවන්. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් කිසිම අභියෝගයක් ඉස්සරහා කවදාවත් වැටෙන්න එපා. මේ වෙනකල් ඔබ වැටිලා නම් ඉන්නේ. දැන් මේ බණපදේ අහලා නැගිටින්න ඕන. තමන් නැගිට්ටොත් පිංගතුනේ තමන්ගේ ජීවිතේ තමන්ට දිනන්න පුළුවන්. ඒ දිනීම පුනිස අවස්ථා ඔක්කොම එන්නේ නැගිට්ටොත්. තමන් ඇදගෙන වැටිලා නම් ඉන්නේ කවුරුවත් අත දෙන්නේ නැහැ. අත දෙන්න උනත් වෑයම් කරන්නේ අත දෙන්න කැමති කෙනෙක් අත දෙන්න උනත් වෑයම් කරන්නේ නැගිටින්න උත්සාහ කරන මනුස්සයට. නැගිටින්න උත්සාහ කරනවා කියලා මම අදහස් කරේ මොකක්ද? අප්‍රමාදය. අප්‍රමාදය කියලා කියන්නේ කල් දාන්නේ නැතුව කටයුතු කිරීම. යම් මිනිස්සෙක් දියුණු වීම පිණිස කළ යුතු දේ කල් දාන්නේ නැතුව වැඩ කරනවා නම් ඒ කල් දාන්නේ නැතුව වැඩ කිරීම තුලම නැගී සිටීමේ වීරිය තියෙනවා. කොච්චර වැටුණත් එයා කල් දාන්නේ නැතුව යලි නැගිටිනවා. ආන්ගේ නැගිටින කෙනාට ඒ උදෙසා උදව් කරන පිරිසක් හැදෙනවා. ඒ සඳහා පසුබිම නිර්මාණය වෙනවා. තමන්ගේ චිත්ත ශක්තිය නිර්මාණය වෙනවා. ඒ බඳු කෙනෙකුට ජීවිතේ දිනන්න පුළුවන්. නමුත් මේ ලෝකේ ගත්තොත් එහෙම බොහෝ මිනිස්සුયો සතුටින් ඉන්න අවකාශයේ පසුබිම යම් අයුරකින් සකස් වෙනකොට ඔහේ කාලා නටලා සතුටින් ඉන්නවා. මිනිස්සු බලන්න සැනකිලි වලට ගිහිල්ලා නටනවා, සංගීත සංදර්ශන වලට ගිහිල්ලා නටනවා. පොඩ්ඩක් අතට කීයක් හරි හම්බුනාම බීලා කරලා නටනවා. පොඩ්ඩක් යමක් තියෙනකන් නටාගෙන ඉන්නවා. පොඩ්ඩ එහෙ මෙහෙ වෙලා වැටුණා විතරයි ඒ මිනිස්සයා ඉවරයි. ඒ ජීවිතේට කිසිම සාර්ථක සැලැස්මක් නැහැ. සාර්ථක සැලැස්මක් උදෙසා උවමනා කරන ಗುಣ අභ්‍යන්තරේ නැහැ. ඒ ගුණධර්ම උපදවා ගැනීම පිණිස අංශු මාත්‍රයක කැප වෙලා නැහැ. ඒ හින්දා යම් සුව පහසුවක් තියෙනකන් නටලා ගයලා ඉඳී. හැබැයි ජීවිතේට අභියෝගය ආපු ගමන් ඇදගෙන වැටෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න පින්වතුනි. අපි වැටිලා ගියොත් නිකන් අහක දාපු දරකඩක් වගේ අපි පැත්තටම වෙලා යයි. අපේ ජීවිතේට දියුණුවක් ලැබෙන්නේ නැහැ. ඔහේ අපි පැත්තකට වෙලා යයි. කවුරුත් අපි ගැන කතා කරන්නේ නැති වෙයි. අපේ අසරණකම අපිට මුහුණ ගන්න වෙයි. හැබැයි අපේ ජීවිතේට ප්‍රශ්න අභියෝග එනකොට අපි ඒව ඉස්සරහා නැගිටිනවා නම් නැගිටීමේ ජවය අපි හදා ගන්නවා නම් ඒ ජවය හදා ගැනීම උදෙසා අප්‍රමාදී වෙනවා නම් ඒ කෙනාට තමන්ගේ ජීවිතේ බබළුවා ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ සැවැන්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ජේතවනාරාමේ භික්ෂුන් වහන්සේලා ගම්මානෙට පිණ්ඩපාතේ වඩිනවා. ඔය පිණ්ඩපාතේ වඩිද්දි පින්වතුනේ එක කාලයක් ආවා. දැන් අදට උනත් ඉන්දියාවේ තියෙනවා එහෙම. ඒ කාලේ සැනකෙලි උත්සව සමයක්. උත්සව සමයට මිනිස්සුන්ට වෙන මුකුත් මතක නැහැ. මිනිස්සු කරන්නේ සම්පූර්ණයෙන්ම විනෝද වෙන එක. තැන් වල ඩොල්ක ගහගෙන නටනවා. කොටසක් මත්පැන් බීලා නටනවා. නොයෙක් දේවල්. භික්ෂුන් වහන්සේලා මේ ඔක්කොම අතරේ සංවරව වැඩම කරන්න ඕන. කාන්තාවෝ පුරුෂයෝ එකට නටනවා ගයනවා. මේවා පෙනෙන්දි මේවා ඇහෙද්දි භික්ෂුන් වහන්සේලා හිත රැකගෙන වැඩම කරන්න ඕන. ඉතින් ඇතැම් අවස්ථාවල භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේත් එක්ක පැමිණ මේ විස්තර කියලා තියෙනවා. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතේ සම්බන්ධයෙන් අපිට හිතන්න දෙයක්. මේ ජීවිතේ ගත කරද්දී අපි කළ යුත්තේ මොකද්ද? නොකළ යුත්තේ මොකද්ද කියන එක ගැන අවවාදයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අවවාදේ වදාළේ මෙන්න මෙහෙම
ධම්මපදී අප්පමාද වර්ගයේ 6 වෙනි ගාථා රත්නය. පමාද මනු යුඤ්ජන්ති බාලා දුම්මේ දිනෝ ජනා අප්පමාදංච මේධාවී ධනං සිට්ඨං වරක්ඛති. නුවණින් තොර උදවිය ලොව මෝඩකමින් ඉන්නේ. නිසරු දෙයට වසඟ වෙමින් ප්‍රමාදයෙන් ඉන්නේ. එනමුදු නුවණැති ජනයා නුවණින් සලකන්නේ. නොපමා බව සුරකිත්ත නිති ධනයක් විලසින්නේ. ධනයක් වගේ කියනවා රැකගන්නේ. තමන්ගේ යහපත කල් නොදැමීම. අප්‍රමාදය කියන එක ධනයක් විදියට රකින්නේ. ජීවිතේ රැකගත යුතු වටිනා දෙයක් විදිහට රකින්නේ අප්‍රමාදය. තමන්ගේ යහපත දෙසා තමන් වැඩ කරනවා කියන එක රැක ගන්න ඕන. ඉගෙන ගන්න දරුවෙකුට පුළුවන් නම් වැඩ කරනවා කියන එක රැක ගන්න. ව්‍යාපාරයක් කරන මිනිසෙකුට පුළුවන් නම් වැඩ කිරීම කියන එක රැක ගන්න. මේ මිනිසයා දියුණු වෙනවා. ඉගෙන ගන්න දරුවෙක් අතහරිනම දේ නේද වැඩ කිරීම. බලන්න ඉගෙන ගන්න වයසේ දරුවෝ අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුව වැඩ කිරීම අතහරිනවා. වටිනාකමක් දෙන්නේ. ව්‍යාපාර ආදී පටන් ගන්න මිනිස්සුන්ටත් ගොඩක් වරදින තැන ඒකේ වැඩ කිරීම කියන එක කැපවීම කියන එක අතහැරලා දානවා. නොපමාව වැඩ කිරීම කියන එකට තමයි ප්‍රධාන තැන දෙන්න ඕනේ. ඒක තමයි ධනෙ අපිට තියෙන. අපේ දියුණුවේ රහස මොකද්ද? ප්‍රමාද නොවි නැගී සිටින වීරියෙන් වැඩ කිරීම. දියුණුව කියන එක උපදින්නේ ඒ රහසෙන්. ඒක ක්‍රියාත්මක කරන කෙනාට දියුණුව හට ගන්නවමයි. ඒ ක්‍රියාත්මක නොකරන කෙනාට දියුණුව පැතුමක් විතරයි. දියුණුවක් කරා යාගන්න පුළුවන් වෙන්නේ. ඔහේ ප්‍රමාදයෙන් ජීවිතේ නොයෙක් දේවල් කර කර කටයුතු කරනවා පේනවා කියනවා. ප්‍රඥාවක් නැති අන්ධබාල ජනතාව ප්‍රමාදයේම ඇලී ඉන්නවා පේනවා කියනවා. ප්‍රමාදයේ ඇලීගෙන නැකතට වැඩ කරනවා. නැකත නිසා හරියයි. ගානට කේන්දරේ බලලා වැඩ කරනවා. කේන්දරෙන් හරියයි. පූජා වට්ටි දීලා වැඩ කරන්න පටන් ගන්නවා. පූජා වට්ටියෙන් හරියයි. තමන් වැඩක් පටන් ගන්න මහන්සි වෙනකොට දෙවියන්ට බාර කරනවා. දෙවියනේ මේක කරලා දෙන්න. එතකොට වැඩේ තමන්ගේ නෙවෙයි දෙවියන්ගේ. දෙවියෝ තමයි කරන්න ඕනේ. තමන්ට තියෙන අත්හකුලගෙන ඉන්න. ඒ මානසික මට්ටමට ආවා විතරයි අපි බෙලහීන වෙනවා. පින්වතුනි ජාතියක් විදිහට අපි බෙලහීන වෙන්නත් මේක හේතුවක්. ඇයි පහවසරේ ශිෂ්‍යත්වයේ ඉඳලා දරුවන්ව දේවාලෙට එකතු කරගෙන ගිහිල්ලා මේ දරුවාව දේවාලෙටම බාර කරලා දරුවගේ පෑනේ ඉඳලා මතුරලා එහෙම තමයි විභාග වලට යවන්නේ. බෙලහීන චරිතයක් චූටි කාලෙම මතරපු පෑන අතට අරගෙන ලියන්න පටන් ගන්නවා. වෙනදා කඩින් ගන්න පෑනමයි දේවාලයේ තියලා පොඩ්ඩක් අරන් තියෙන්නේ. ඒක අරගෙන ලියනකොට දෙමෝපියත් කියන පුතේ මතරපු පෑන ඕක. ඔයාට ඕකෙන් වරදින්නේ. බලන්න අපි කොච්චර දුර්වල තැනකට වැටිලාද? අපිට වටින්නේ පින්වතුනේ අපි ධනයක් වගේ රැකගත යුත්තේ අප්‍රමාදීව වැඩ කිරීම. නුවණැති තැනැත්තා අප්‍රමාදීව වැඩ කිරීම කියන එක ධනයක් රකින්නවා වගේ රැක ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවවාදයක් කළා. මා පමාද මනු යුඤ්ජේත මා කාම රති සන්තවං අප්පමත්තෝ හි ජායන්තු පප්පෝති විපුලං සුඛං. එපා කිසි විට මෝඩයෙක් ලෙස පමාවෙන් කල් ගත කරන්නට. එපා කිසි විට කාම සැපයට ඇලී රැවටි කල් ගෙවන්නට.
හොඳින් කැපවී දහමෙ හැසිරී දැහැන් වඩමින් ගත කරන විට ලබන්නේමය මහා සැප ඇති සුවයගෙන දෙන අමා නිවනම. නිවන ලැබෙන්නේ කාමයට ඇලෙන්නේ නැතුව කැපවුණොත්. අර නැකැත් සෙනකෙලි අස්සේ භික්ෂුන් වහන්සේලා හිත රැකගෙන පිණ්ඩපාතේ වැඩම කරනකොට බෙරගහන සද්දේ මිනිස්සු ප්‍රීති වෙන සද්දේ ඇහෙනකොටත් භික්ෂුන් වහන්සේලා වීරිය වඩද්දී බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගේ හිත්වල වීරිය හටගන්නයි. වීරිය බලවත් වෙන්නයි මේ අවවාද කළේ. මේ නැකත් පස්සේ දුවන බාල ජනයා ප්‍රමාද වෙන විදිහට මහණෙනි ඔබ නම් ප්‍රමාද වෙන්න එපා. හැමදාම මේ සතුට තියනවා වගේ මිනිස්සු මේ ප්‍රීති වෙනකොට ඒක දැකලා ඔබ ප්‍රමාද වෙන්න එපා. මා කාම රත්ති සන්තවන්. ඔය කම් සැපය කියන ලාමකයකට ඇලෙන්න එපා. අපමත්තෝ හි ජහයන්තෝ. මේ අනපේක්ෂිත ජීවිතයට විපතක් කරදරයක් පැමිණෙන්නට පෙර ජීවිතේ කරගත යුතු දේ ඔබ කරන්න. එහෙම කරගත්තොත් මහණෙනි ඔබට පප්පෝති විපුලං සුඛං. මහා සැපයකට ජීවිතය අරගෙන යන්න පුළුවන්. ආන් එහෙමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඉතින් ඔය ගාථාවේ දේශනා කළේ ලෝකෝත්තර දියුණුව ගැනනේ. ධර්ම මාර්ගයේ දියුණුව පිණිස බාධාවක් වෙනවා නම් යමක් මිනිසුන්ගේ ලාමක වූ කම්සැපය ධර්ම මාර්ගයේ දියුණුවට බාධාවක්. බාධාවක් වන දේට අවධානය යොමු කරන්න එපා කිව්වා. ඒකට ඇලෙන්න එපා කිව්වා. ධර්මයේ හැසිරීම පිණිස යමක් ප්‍රයෝජනවත් වෙනවා නම් ආන් ඒ උදෙසා කැප වෙන්න කිව්වා. අපමත්තෝ හි ජහයන්තෝ. නොපමාව මේ ධ්‍යාන භාවනා කරන්න කිව්වා. හොඳ සිහිනුවණින් ඉන්ද්‍රිය සංවරයෙන් ඒ බණ භාවනාව ඔබ කරගත්තොත් ඔබට පප්පෝති විපුලං සුඛං මහා සැපයක් ලබන්න පුළුවන්. ඉතින් ලෝකෝත්තර දියුණුව ලබා ගන්න පිළිවෙල මේක නම් පින්වතුනේ ඊට පහළින් තියෙන ලෝකෝත්තර දියුණුව කියලා කියන්නේ මේ ලෝකේ අතිශය ඉහළින් තියෙන තැනනේ. ඊට පහළින් තියෙන ලෞකික දියුණුවටත් ක්‍රමේ මේක නෙවෙයිද? ක්‍රමේ මේක. තමන්ගේ ඉලක්කයට බාධා වෙන දේවල් අතහරින්න ඕන. තමන්ගේ ඉලක්කයට යමක් බාධා වෙනවන ඒවා අත්හැරලා දාන්න ඕන. තමන්ගේ ජීවිතේ දියුණු කර ගැනීම පිණිස යමක් බාධායි නම් ඒවා අතහරින්න ඕන. රටක් විදිහට මිනිස්සු දියුණු වෙන්න කැමති නම් රටේ ඉන්න මිනිස්සු පරිහානිය පිණිස පවතින කාරණා අතහරින්න ඕන. මත්පැන් ටික ලොකු කරගෙන සූදුව ලොකු කරගෙන අනිකුත් අශීලාචාරකම් ලොකු කරගෙන අපි කොච්චර දියුණුවක් කියලා එකක් පැතුවත් කොහොම දියුණුවක් කරා යන්නද? අපි සමහරවිට පත් වෙන ආණ්ඩුව වලට බනි. ආණ්ඩුව වලට බැන බැන හිටියාට දියුණුව පිණිස අපි කරන දේකුත් නැහැ. සමහරවිට බේබද්දා බීගන කරන්නේ ආණ්ඩුවට බයින් එක. ඇමතිලා මෙහෙමයි. ජනාධිපතිලා මෙහෙමයි. අපි කාලාන්තරයක් තිස්සේ ඕක නේද පින්වතුනි කළේ? එක එක පක්ෂෙන් පක්ෂේ මාරු වෙනවා. මාරු වෙන අයගේ නම් ටික මතක තියාගෙන අපි බයිනවා. බේබද්දා බීගන කරන්නේත් බයින් එක. ඒ පුද්ගලයාට අමතකයි තමන් ඉන්නේ කොතනද කියලා. තමනුත් හොඳට බීලා තමන් පිරිහෙන කලාවේ ඉන්න තමන්ගේ රට දියුණු වීම පතනවා. බලන්න කොච්චර ආසාර්ථකද කියලා. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්නට දියුණුවේ රහස නම් නැගී සිටීමමයි. නැගී සිටීම කියලා කියන්නේ නොපමාව කටයුතු කිරීමයි. නොපමාව කටයුතු කරනවා කියලා කියන්නේ අප්‍රමාදය කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ පරිහානිය පිණිස පවතින ඒවා ඉවත් කරන්න ඉක්මන් වීම. තමන්ගේ ජීවිතේ දියුණු කර ගැනීම පිණිස පවතින ඒවා ජීවිතයට සමීප කරගන්න ඉක්මන් වීම. ආන්නේ අප්‍රමාදය. ඒ නිසා පින්වතුන්ලා හැම දිනාට අපි සෑම සියලු දෙනාට අප්‍රමාදේ නම් වූ සොඳුරු ගුණය ඇති කරගෙන
අපේ ජීවිතේ මොනම අභියෝගයක් පැමිණියත් සියලු අභියෝග ඉස්සරහා නැගී සිටිනා වීරිය ඇති කරගෙන අපි හැම දෙනාට මේ දුර්ලභ මනුස්ස ජීවිතේ බුද්ධ ශාසනය මුණ ගැහුණු මොහොතේ අපි අපේ ජීවිතවලට සර්ව ප්‍රකාරයෙන්ම යහපතක් සලසා ගන්නට අපි හැම දෙනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. පළමු කොට සියලු දෙවිවරුන්ට, සක් දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පහන් සිත් උපදවාගෙන පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයනුත් දිව්‍ය ආශ්චර්යනුත් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාදය අප හැම දෙනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය, බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය 2021 නොවැම්බර් මාසයේ 7 වෙනිදාට පළමුවෙනි ජන්මදිනයේ යෙදුණු ඒ පින්වත් සිඟිති දුව සවිද්‍යා හසන්දි දිසානායක දුවට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසිලා නිදුක් නිරෝග සුවපත් භාවයම ලැබෙත්වා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසෙත්වා. ඒ දුවගේ ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝම ඇසුරු කරන්නට ලැබේවා. කිසි කලෙකත් අසත්පුරුෂ ඇසුරට නොවැටේවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දුවක් බවට පත් වෙලා මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලබා ගන්නට ඒ සිඟිති දුවට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. සවිද්‍යා හසදී දිසානායක ඒ සිඟිති දුවගේ පවුලේ හැම දෙනාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපෙන් සැපේටම පත්වෙත්වා. මේ දුක්ඛිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සවිද්‍යා හසදී දිසානායක දුවගේ ආදරණීය දෙමාපියන්ට, අත්තම්මලා, සීයලා, ඒ වගේම පුංචි අම්මා, නැන්දා ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාට තමන්ගේ ජීවිත සුවසේ සාර්ථකව ගත කරන්නට අවකාශ සැලසෙත්වා. රැකී ආරක්ෂා ආදියෙත්, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියෙත් දියුණුවම සැලසෙත්වා. ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ධර්මයේ ශ්‍රවණය කරපු සුපින්වත් ඔබ හැම දෙනාටත් මේ ගෞතම ශාසනය තුල සුවසේම සීලයේ ගුණය දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.